යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගිනාවෙන් නැවත වාරයක් විශෝධනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාද පතනවා. නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනඟට දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගැනීමට ලැබීම ගැන මම දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරනි, අප මේ කරන්නා වූ සේවය විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සත්‍ය ස්වභාව උදෙසා පමණයි. ඒ වගේම යේසුස් වහන්සේගේ නියමාකාර මනමාලිය, යේසුස් වහන්සේගේ මනමාලිය වන යේසුස් වහන්සේගේ ස්වභාව උදෙසා පමණයි. මම මේ කරන කටයුත්තෙන් යම් ආගම ප්‍රචාරය කිරීමවත් ඒ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමේ කටයුත්තකට යම් කෙනෙක් තවත් ආගමකින් තවත් ආගමකට බඳවා ගැනීම කටයුත්තට ඉදිරිපත් වීමක් නෙමෙයි. විශේෂයෙන් මම කිසිම ආගමකට සම්බන්ධ නැහැ. මම සත්‍ය ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුළින්. බෞද්ධ පරිසරයක සැදී වැඩි අවුරුදු 45කට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ මට එතුමාගේ සත්‍ය ඉරිදරව ලබා දුන්නා. මේ ලෝකයේ මේ විශ්වයේ මම කරුත් මේ විශ්වයේ පාලනය කරන්නා වූ සර්වබලධාරී දෙවියන් වහන්සේ කියන්නා වූ ඉරිදරව ලබා දීමෙන් මට අවබෝධයක් ලබා දුන්නා. දෙවියන් වහන්සේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ සලස්ම කැමැත්ත කුමක්ද කියන එක අවබෝධ කරගෙන තමයි මම මේ කැඳවීමට සහභාගී වෙලා තියෙන්නේ. මේ මාගේ ක්‍රියාවලිය කිසිම මූල්‍ය සම්බන්ධයක් නැහැ. මම විශේෂයෙන්ම විශ්වාස කරනවා අපේ සර්වබලධාරී මහෝත්තම දෙවියන් වහන්සේට කරන හැකි දෙයක් නැහැ. දෙවියන් වහන්සේ සර්වබලධාරී, සර්වව්‍යාප්තයි, සර්වඥානයි. නමුත් අද තියෙන්නේ ලෝකයේ ආගමක් ධර්මයක් දේශනා කිරීමක්. ඒ තුලින් මේ ලෝකයේ ඉතාමත්ම යහපත් දෙයක් වෙලා තියෙනවා කියන එක අපි ලොකු ප්‍රශ්නයක්. මේ ලෝකයේ තුරන නොයෙකුත් ආගම් තියෙනවා. ක්‍රිස්තියානි ආගම වගේම. නමුත් ඒ ආගම් කොච්චර තිබ්බත් අද ඉතාමත්ම ලෝකයේ ඉතාමත්ම දරුණු තනක් බවට පත් වෙලා තියෙනවා. ඒ ආගම් වලින් සාමය, සතුට, සහජීවනය ඇති කරන්න හැකි නැති බව අපි ලෝකයේ දෙස බැලුවාම අපිට පේනවා කොච්චර අභියෝග තියෙනවද කියලා මිනිස්යන්ට ජීවත් වෙන්න. සහෝදර සහෝදරිනි, එනිසා මගේ මේ පණිවිඩයේ විශේෂ වූ කණ්ඩායමක් උදෙසා පමණයි. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබා ගන්න සිටින යේසුස් වහන්සේගේ මනමාලිය නියම ස්වභාව වල මම කිසිම නිකායකට ක්‍රිස්තියානි සංවිධානයකට බැඳිලත් ඍජුවම සහ වක්‍රාකාරය සම්බන්ධ. අපි කියන්නේ දෙවියන් වහන්සේගේ සුදු වචනේ තියෙන සත්‍යය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරනවා. අපි තාමත්ම මනරම් එරිදරව් රහසක් ඔතුමන්ලා සමග නිරන්තරයෙන්ම බෙදාගෙන තියෙනවා. මේ අවස්ථාව වෙන විට අපි මේ පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන්, දෙමළ භාෂාවෙන් ජනතාවට ගෙන යමින් පවතිනවා. මේ වෙන විට මුළු ලෝකයේම දහසක් දෙනා මගේ මේ පණිවිඩය අස්මින් සිටිනවා. ඉංග්‍රීසි භාෂාවෙන්ද, සිංහල භාෂාවෙන්ද, දෙමළ භාෂාවෙන්ද මෙය ගෙන යනවා. මේ බලාපොරොත්තු වෙන්නේ ආගමක් නිර්මාණය කිරීමටත් ආගම ප්‍රචාරය කිරීමටත් නෙමෙයි. මේ අපි ඉන්නා වූ කාලේ දෙවියන් වහන්සේගේ තෝරාගත් අවසරයකට අවශ්‍ය කරන පණිවිඩය ලබා දීම. සහෝදර සහෝදරිනි, අපි අද සාකච්ඡා කරන්න යන්නේ යේසුස් වහන්සේගේ මනමාලියගේ සම්පූර්ණත්ව වීමේ මහඟු අවස්ථාව පිළිබඳව. අපි පළමු කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය සිට 12 වෙනි වගන්තිය බලමු. මක්නිසාද අපගේ දැනගන්ම මදය
අනාගත වාක්‍ය කීමත් මදය. නමුත් සම්පූර්ණය එක පැමුණාම මදක්ව තිබෙන දේ නැති වෙ යන්නේ. මම බාලයෙකු සිටින කල බාලයෙකු මෙන් කතා කරමි. බාලයෙකු මෙන් සිටුවෙමි. බාලයෙකු මෙන් කල්පනා කරමි. දැන් මම වැඩ වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි. එසේ අපට කැඩපතකින් අඳුර ලෙස පෙනෙන්නේය. නමුත් මූණට මූණ පෙන්වා ඇත. නමුත් මතු මූණට පෙන්වා ඇත. දැන් මාගේ දැන්ම අඩුය. නමුත් මා දැනගනු ලැබූ ලෙසම මම දැනගන්නෙමි. දැන් පවතින දැනගන්නෙමි. දැන් පාවුලතුමා මෙතන සඳහන් කරනවා ඉතාමත්ම වැදගත් දෙයක්. එතුමා ඇත්තටම පළමු සභාවේ අපෝස්තලික සභාවේ පළමු සභාවේ එපිසි වරුන්ගේ සභාවේ පළමු සභාවේ පණවිඩකාරයා. එතුමා ඉස්සරහට වෙන දේවල් සභාවල වෙන ක්‍රිස්තියානි සභාවේ වෙන දේ යේසුස් වහන්සේගේ සභාවේ වෙන දේ පිළිබඳ අනාගත වාක්‍ය පැහැදිලි ලෙස ප්‍රකාශ කරලා අපිට සඳහන් කරනවා. මෙතුමා මේ සඳහන් කරලා තියෙන දේ තමයි ඊටමත් වැදගත්. එතුමා කියනවා මක්නිසාද අපගේ දැනගැන්ම මද අනාගත වාක්‍ය කීමත් මද ඔත් සම්පූර්ණ එක පැමුණාම මදක් තිබෙන දේ නැති වෙන්නේ. එතකොට එතුමා මේ දේ කියනකොට ඉස්සරහට සභා කාල 6ක් තියෙනවා. තව සිදු වෙනවා. ඔව් සිටියේ පළමු සභා කාලය. දැන් අපි පසුගිය අවුරුදු 2000 ගත්තොත් එහෙම සභා කාල 6ක් ගත කරලා තියෙනවා. ඒ සභා කාල 6 තුලම අපි දකිනවා සිදුවීම් ඉතිහාසගත සිදුවීම් හැම සිදුවීමක්ම ඒ ආකාරයෙන් අපි දකිනවා. අපිට බකින්න පුළුවන් පළමු කාලේදී මොකද වුනේ, දෙවෙනි සභා කාලේදී මොකද වුනේ, තුන්වෙනි සභා කාලේදී, හතරවෙනි සභා කාලේදී, ඒ වගේ හැම සභා කාලෙම මොකද වුනේ කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ හැම අවබෝධයක් තුලින්ම අපි ලබා ගන්නා වූ විශේෂත්වයක් තියෙනවා. අපිට ලැබෙන විශේෂත්වය අපි ඒ පිළිබඳ පැහැදිලි ලෙස දකිනවා. පළමු සභා කාලයේ කට්ටියට දෙවෙනි සභා කාලේ මොකද වෙන්නේ කියලා දකින්න බැරි වුණා. තුන්වෙනි සභා කාලේ මොකද වෙන්නේ කියලා බැලුවා. උන්ගේ කියන අනාගත වාක්‍යය තමයි කිව්වේ. ඒ වගේම 3 4 5. නමුත් අපි ඉන්නේ අන්තිම සභා කාලේ. අපිට 6 වෙනි සභා කාලේ මොකද උනේ? 5 වෙනි සභා කාලේ මොකද උනේ? 4 වෙනි සභා කාලේ මොකද උනේ? 3 වෙනි සභා කාලේ මොකද උනේ? දෙවෙනි පළවෙනි. ඒ හැම සභා කාලයකදී උඩ දේ පිළිබඳ පැහැදිලි ලෙස දකින්න මොකද ඉතිහාසගත කරුණු පිළිබඳ සිදුවීම් පිළිබඳ විස්තර තියෙනවා. ඒ උපමා කතා 7ක් තියෙනවා මතේ සුභාරච්චි. ඒ හත් තුල සිදු වුණු දේවල් පිළිබඳ අපිට ඒ එළිදරව අපිට දකින්න පුළුවන්. මොකද පාළුතුමා කාලේ දකින්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා තමයි ඔව්තුමා කියන්නේ මෙතනදී මක්නිසා අපගේ දැනගැනීම මද අනාගත වාක්‍ය කීමත් මද අපි දැනට දැකලා තියෙනවා. නමුත් අපි සම්පූර්ණ පැමුණාම මදක් තියෙන්නේ නැති වෙනවා. දැන් අපි ඉන්න කාලේදී විශේෂයෙන්ම උඟක් දේවල් අපිට දකින්න අවස්ථාව ලැබෙලා තියෙනවා. ඒ සම්පූර්ණත්වයේ පැමුණාම දැන් අපි ඉන්නේ 7 වෙනි සභා කාලෙක සම්පූර්ණත්වය වෙනවා. ඒ වගේම ඔහු කියනවා මම බාලයෙක්ව සිටින කල බාලයෙකු මෙන් කතා කෙලිමි. බාලයෙකු මෙන් සිටුවෙමි. බාලයෙකු මෙන් කල්පනා කරමි. දැන් මම වැඩි විදිහට පැමිණ සිට බැරි බාලයාගේ දේවල් අත්හැර සිටිමි. සහෝදර සහෝදරිනි, අද පෞල්තුමා කියනවා මම බාලයෙක් සිටින කාලේ බාලයෙකු මෙන් කතා කෙලිමි. බාලයෙකු මෙන් සිටුවෙමි. බාලයෙකු මෙන් කල්පනා කෙලිමි.
ළමෙකු මේ. ළමෙකු විදිහට හිටියා, ළමෙකු විදිහට කල්පනා කරලා ළමෙකු විදිහට කතා කරේ. සිතුවේ. එතකොට අපිට පෞතුමා ලොකු දෙයක් මෙතන සඳහන් කරනවා. නමුත් වැඩි විදියට පමණින් බාලයාගේ දේවල් අත්හැර සිටීමේ සේම අපිට දැන් කැල්පරකින් අඳුරු ලෙස පෙනෙන්නේ. නමුත් මූණට මූණ පේනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුවේ. නමුත් මා දැනගැන්ම අඩුවේ. නමුත් මම දැනගෙන ලැබුවේ මා දැනගෙන දෙන්නේ. සහෝදර සහෝදරිනි, එදා පවුල් තුබා කියපු මේ සිදුවීම ඉදිරියටම අපි සිටිනවා. අපි සම්පූර්ණත්වය වෙන කාලයට පැමිණලා සිටිනවා. අපි ඉන්නේ 7 වෙනි සභා කාලේ. මේ 7 වෙනි සභා කාලයේදී අපි පැහැදිලිව දකිනවා ඉරිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි සභා කාලය පිළිබඳ සඳහන් වෙනවා. ඒ 7 වෙනි සභා කාලයේදී එතන පැහැදිලිව කියනවා මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙත ඇතුල්ව ඔහු සමග කෑම කන්නේමි. ඔහුද මා සමග කන්නේ. තමත්ම වැදගත් දෙයක් මෙතන සඳහන් වෙනවා. මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නේමි. ඔහුද මා සමග කන්නේය. දැන් සහෝදර සහෝදරිනි, මේක යේසුස් තුමා මේ එළිදරව්ව කියන්නේ 7 වෙනි සභා කාලයේදී සිදුවීම තමයි කියන්නේ. කොහෙද යේසුස් තුමා මේ අවස්ථාවේදී ඉන්නේ? මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුළු මා ඔහු සමග කෑම කන්නේමි. ඔහුද මා සමග කන්නේය. දැන් මේකට ඍජුවම සම්බන්ධ වෙන දෙයක් තියෙනවා. ඒක මම අද සඳහන් කරන්න ඕන. ඒ දේ තමයි පළමු තෙසලෝනි 4 වෙනි පරිච්ඡේදයේ අපි 15 සිට කියමු 15 ඉන්න කියමු. ස්වාමීන් වහන්සේගේ වචනයෙන් අපි උඹලාට කියවමු. මක්නිසාද ස්වාමීන් වහන්සේ මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණා නාදයේ ඇතුළ ස්වර්ගයෙන් බසිනාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමුවට නැගිටින්නේය. එවිට ජීවත්වව සිටින තුරුතින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සමුවන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලැබුණේ. දැන් මෙතනත් පෞලතුමා කියන්නේ අනාගත වාක්‍යයක්. ඉස්සරහට සිදුවෙන දෙයක්. ඔව් කියනවා මක්නිසාද අපි නුඹලාට ස්වාමීන් වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමු. අපි දැන් කියන්නේ එතුමා කියන්නේ මේ ස්වාමීන් වහන්සේගේ වචනයෙන් මම කියන්නේ. මක්නිසාද ස්වාමීන් වහන්සේ මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණ නැත ස්වර්ගයෙන් බසිනාසේක. එතකොට ස්වර්ගයෙන් බසින යේසුස් වහන්සේ එම් උඩහම ක්‍රිස්තුස් වහන්සේ තුළ මලා වූ අපි අය පළමු කොට නැගිටින්නේය. පළමු සිදුවීමයි. එවිට ජීවත්ව සිටින අපි එක විටම වුන් සමග ස්වාමීන් වහන්සේ සමුවන පිරිස වලාකුළු වලට ඇදගනු ලැබෙන්නේ. මෙතන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි එතුමා
කියනවා පෞල්තුමා කියනවා ස්වාමින් වහන්සේ මහත් ශබ්දයක්ද උත්තම දේවතුගේ හඬෙන් දෙවියන් වහන්සේ කියන්නේ ස්වර්ගයෙන් බස්නාසේක. ස්වර්ගයෙන් කොහෙටද බසින්නේ? පෘථිවියට බස්නාසේක. බසින්නේ ක්‍රම තුනකින්. පළමු ක්‍රමය මහත් ශබ්දයකින්. උත්තම දේවදූතයෙක්ගේ හඬකින් දෙවනුව. තුන්වෙනුව දෙවියන් වහන්සේගේ හොරණැහැලේ. කරුණු තුනකින් මේ පෘථිවියට බසිනවා. කවුද? ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ. පළමුව බසින්නේ මහත් ශබ්දයකින්. දෙවනුව බසින්නේ උත්තම දේවදූතගේ හඬින්. තුන්වෙනුව බසින්නේ දෙවියන් වහන්සේගේ හොරණැහැලේ. එතකොට අපි දකිනවා සහෝදර සහෝදරියනි ඒ දේ මේ පෘථුවිය තුල සිදු වුණාට පස්සේ පළමුව සිදු වෙන්නේ මේ දේ තුනම සිදු වුණාට පස්සේ මේ ක්‍රියාවලිය තුනම සිදු වුණාට පස්සේ සිදු වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නේය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සමුවන පිණිස බලාපොරොත්තු වෙති. ඊට පස්සේ අපි හම්බ වෙන්නේ එතුමාව ආසෙදි. එතුමා පොළොවට පතිත වෙනවා. එතකොට එතුමාගේ හමුවීම් දෙකක් විතර සඳහන් වෙනවා. පළමු හමුවීම පොළොවේ, දෙවෙනි හමුවීම ආසෙ. කරුණු දෙහමුවීමක්. මේක අපි පැහැදිලිව මේවා කර ගන්න ඕන අපි අවබෝධ කරගන්න යේසුස් වහන්සේ මේ පිළිබඳ පැහැදිලි කරා එතුමාගේ මතෙස් බාරාංචියේ 24 වෙනි පරිච්ඡේදයේ එතුමා සඳහන් කරා එතුමාගේ පැමිණීම පිළිබඳ අසනකොට උන්වහන්සේ මේ ගෝලයව කොහොමද වහන්සේගේ නැවත පැමිණීම සිදු වෙන්නේ කියලා. ඔවුන් කියනවා යේසුස් වහන්සේ කියනවා මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපෙරදිග දක්වා පෙනේද මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය. යම් තැනක මෙතන වැරදි ට්‍රාන්ස්ලේෂන් එකක් නැත්තම් පරිවර්තනයක් තියෙනවා සිංහල භාෂාවේ මේක වැරදි. බයිබලයේ සඳහන් where there were the carcasses there the eagles are. යම් තැනක මලකුණ ඇත්තේ එතනද ගිජුළු හිනේ රැස්. මේ ගිජුළු හිනේ නෙමෙයි. ඊගල්ස්ලා කියන්නේ ගිජුළු නෙමෙයි වල්චර්ස්. ගිජුළු හිනේට කියන්නේ වල්චර්ස්ලා කියලා. මලකුණක් නෙමෙයි. රාජාලියෝ ඊගල්ස්. රාජාලියෝ මේ මලකුණු කන්නේ නැහැ. ඔවුන් අලුතෙන්ම මරාගත්ත දේවල් තමයි කන්නේ. මනවාලිය සමාන කරනවා බයිබලයේ රාජාලියන්ට. රාජාලියෝ ඇවිල්ලා වෙලම මරාගෙන ලේත් එක්ක තමයි ඔවුන්ගේ ඒ මාංශය භාජනය කරන්නේ. මාංශය අනුභව කරන්නේ. මලකුණු රාජාලියෝ මලකුණු කන්නේ නැහැ. ගිජුලිනියෝ තමයි මලකුණු කන්නේ. මේක වැරදි ට්‍රාන්ස්ලේෂන් එක සිංහලට. ඊගල් ඉංග්‍රීසියෙන් කියන්නේ ඊගල්ස්. රාජාලියට කියන්නේ ඊගල්ස්. ගිජුලිනියන්ට කියන්නේ වල්චර්ස්ලා කියලා. ගිජුලිනිය. ඊටකර මෙතනදී එහෙම උඩ ගවම්ම කියනවා දෙවෙනිව කියනවා තවද ඒ දවස්වල පීඩා පසුව එකෙනෙම ඉර අඳුරවන්නේ සඳ එළියව නොදන්නේ ආසේ බරබලාකම සැලෙන්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ ආසේ පෙනෙන්නේ එවිට පොළවේ සියලු ගෝත්‍රික වැළපෙන්නේ ඔව් මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මා තේජසින්ද වලාකුළු පිට එනවා දකින්නෝය මෙතන මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම දෙකක් ගැන ඒ ස්වාමීන් වහන්සේ පළමුව විදුලියක් අපරදිගින් පෙරදිගට කොහොමද එන්නේ
ඒ විදිහට තමයි මානස පුත්‍රයාගේ ඒක ඊටාත්ම ක්ෂණිකයෙන් සිදුවෙන දෙයක්. ක්ෂණිකයෙන් සිදුවෙන විදුලියක් කියන්නේ කොහොමද? තම ක්ෂණිකයෙන්. නමුත් ඒ විදුලිය වෙන වෙලාවේදී රාජාලියෝ අලුත් මාංශය අනුභව කරමින් සිටින අලුත් මාංශය ෆ්‍රෙෂ්ලි කිට් අලුත් මාංශය අනුභව කරමින් සිටිනවා. ඊට පස්සේ තමයි එතුමාගේ ප්‍රකාශ වීම රජුන්ගේ රජු හැටියට ස්වාමීන්ගේ ස්වාමීන් හැටියට. එතකොට මේ අපි දකිනවා විශේෂයෙන් සහෝදර සහෝදරිනි කරුණු දෙකක් මෙතන සිදු වෙනවා මේ යේසුස් වහන්සේ කිව්වා එතුමාගේ පැමිණීම විදුලියක් අපරදිගෙන් විදුලියක් මෙන් පෙරදිගට අපරදිගට විදුලියක් එනවා වගේ තමයි. ඒ කියන්නේ ඒ පැමිණීම විශේෂයෙන්ම මනමාලිය උදෙසා පමණයි. වෙන කාටවත් උදෙසා නෙවෙයි. යේසුස් වහන්සේගේ මනමාලිය උදෙසා පමණයි. ඒක පොදුවේ මිනිස්සුන් දකින්නත් බැරි වෙන ඒක මනමාලිය උදෙසා. මොකද ඒක ලයිට්නින් කියන්නේ විදුලියක්. ඒ ආලෝකය තුලින් එළිදරව්වක් ලැබෙනවා. ඒ එළිදරව් ලැබෙන්නේ අර නියමාකාර සත්‍යයේ අලුත් මාංශය අනුගමනය කරන රාජාලියන්ට පමණයි. ඊගස්ලා. ඒක කොමාන්සිගේ මනමාලිය. එතකොට ඒ එකක්. දෙවනුව තමයි පළමු පෞත්මා කිව්වා වූ පළමු තෙසලෝනිකයන් 16 ඉඳන් 17 දක්වා. ස්වාමීන් වහන්සේ බසිනවා මහත් ශබ්දයකින් උත්තම දේවදූතයෙක්ගේ හඬින් දෙවියන් වහන්සේගේ වරණය. තුනම සිදු වෙන්නේ මේ ලෝකේ පෘථුවියේ. දැන් මේ සිදුවීම් සිදු වෙලාද සිදු වෙන්න යනවාද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. ඒ නිසා තමයි සහෝදර සහෝදරින් මෙන්න මේ පළවෙනි කොරින්ති 13 පෞලතුමා කිව්වා මේ වාක්‍ය ඉතා වැදගත් වෙන්නේ ඒ නිසා. මොකද එතුමා කියනවා මක් නිසාද අපගේ දැනගැනීම මද අනාගත වාක්‍ය කියීම මද නමුත් සම්පූර්ණ දේ පැමුණාම මදක්ව තිබෙන දේ නැහැ. දැන් අපි ඉන්නේ මේ සම්පූර්ණත්වය හතරවෙනි සභා කාලයේ සම්පූර්ණත්වය සිදු වෙන කාලේ. බාලයෙක් සිටි කාලේ බාලයෙකු මෙන් සිටුවෙමු බාලයෙකු මෙන් කල්පනා කරමු. මේ අපි ඉන්නා කාලේ බාලයෙකු මෙන් සිතන බාලයෙකු මෙන් කල්පනා කරන බාලයෙකු මෙන් කතා කරන කාලේ නෙවෙයි. අද අපි දකිනවා ක්‍රිස්තියානි නිකායවල ක්‍රියාවලිය බාලයෙකු මෙන් කතා කිරීම බාලයෙකු මෙන් සිතීම සහ බාලයෙකු මෙන් කල්පනා කිරීමේ කාලය. මොකද හැමතිස්සෙම පොඩි ළමෙක් වගේ දෙවියන් වහන්සේ මට මේක දෙන්න මට අරක දෙන්න මට මේ ප්‍රශ්නේ මට ගොඩ ගන්න මට ඒ වගේ දෙයක් තමයි හැමතිස්සෙම සිදු වෙන්නේ මේ නිකායවල සභාවල. දෙවියන් වහන්සේ ඇවිල්ලා හැමතිස්සෙම ආශිර්වාද දෙන්න තනනාසේ හරි දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මේ මහෝත්තම විශ්වය මැවුවා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ආස්කම් කරනවා, සෝයම් කරන හැම දෙයක්ම අපි දෙවියන් වහන්සේ දන්නවා සිදු වෙනයි කියලා අපි අත්දැකලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ මේ ආස්කම් කරන පමණක්ම නෙවෙයි. මේ විශ්වයේ ක්‍රියාත්මක බිහි කරලා විශ්වය ඇති කරලා දෙවියන් වහන්සේ ආදම් තුලින් මේ ලෝකය පාලනය කිරීමට සැලසුම් කිරීමේ ක්‍රියාවලිය ආදම් විසින් ඔහුගේ පාපයට වැටීම තුලින් නැති වෙලා ගියා. ඒ නිසා අපි සියලු දෙනාම ආදම් තුල නැති වුණා. ඒ නැති වූ සෙනඟ නැවත වාරයක් මුදවා ගැනීමේ ක්‍රියාවලියට තමයි දෙවියන් වහන්සේ මේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය වලින් යේසුස් වහන්සේගේ පැමිණීම තුලින් ක්‍රියාත්මක කරනවා. එතකොට අපි දකිනවා අපි ළමෙක් විදියට හිතනවා නම් බාලයෙකු මෙන් කතා කරනවා බාලයෙකු මෙන් සිතනවා බාලයෙකු මෙන් කල්පනා කරනවා. ඒ දේ තමයි අපි දකින්නේ මේ ක්‍රිස්තියානි ආගම තුලින් සිදුවෙන්නේ. ක්‍රිස්තියානි කාර්ය සිදුවෙන්නේ. නමුත් පෞල්තුමා කියන අපි වැඩි වියස් පමණ පටි බාලයාගේ දේවල් අත්හැරෙනවා. අපි දකින්න මොකද්ද මෙතන තියෙන්නේ? සත්‍ය අවබෝධ කරගන්නවා. සත්‍ය වටහා ගන්නවා. සත්‍යයෙන් සිතනවා. සත්‍ය කතා කරනවා.
සත්‍ය ප්‍රකාශ කරනවා. අන්න ඒ කාලෙට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ සත්‍යනි සභා කාලේ. එහෙමනම් සහෝදර සහෝදරිනි අපි සත්‍යනි සභා කාලයේදී එන අවසාන සභා කාලේ මම පෙර කිව්වා වගේ එළිදරව් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා සත්‍යනි සභා කාලය පිළිබඳව. ඒතර මේ සත්‍යනි සභා කාලේ ප්‍රධාන සිදුවීම තමයි යේසුස් වහන්සේ සඳහන් කරන්නේ. ඒ සිදුවීම තමයි යේසුස් වහන්සේ කියන්නේ මම දොර ළඟ සිට තට්ටු කරමි. දොර ළඟ සිට තට්ටු කරනවා කියන්නේ අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. සත්‍යයේ සභා කාලේ එනකොට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම සිදු වෙලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ පාලනය කරන්න රජුන්ගේ ඒක නෙමෙයි. අර ක්‍රිස්තුස් වහන්සේ කිව්වා අපි මතේ සුභාරංචියේ 25 වෙනි පරිච්ඡේදයේ උපමා කතාවේ සඳහන් වෙනවා කන්‍යාවන් පිළිබඳව. ඥානවන්ත සාඥාවන්ත කන්‍යාව. ඒ ඥානවන්ත අඥාන කන්‍යාවන් ඥානවන්තයි අඥානවන්තයි කියන්නේ හැඟීමට වෙනස් වීමේ ප්‍රධාන දේ තමයි උන් තුල වැඩිපුර තෙල් තිබෙන්නේ නැහැ පහන් දිගටම දල්වාගෙන සිටින. පහන් නිමල නිසා ඔවුන් පිළිබඳ ප්‍රකාශ කරන්න උන්ට බැරි වෙනවා. ඔවුන් හඳුන්වන්න, ඔවුන් පෙන්වන්න. ඒ වගේම මනමාලය ආවහම මනමාලය දකින්නත් උන්ට බැරි වෙනවා. රෝගයේ පහන් නිවිලා ගියාම උන් පහන් පත්තු කරන්න ඥානවන්ත කන්තාවන්ගේ ඉල්ලනවා. ඒගොල්ලෝ බෑ. අපි ගාව නැහැ. මේක අපිටත් මදි. ඕගොල්ලෝ ගිහිල්ලා තෙල් වෙලෙන්දුන්ගෙන් තෙල් ගන්න. ඒවල අඥානවන්ත කාන්තාවන් යනවා තෙල් ගන්න. තෙල් වෙලෙන්දුන්ගෙන්. එවිට මනමාලය පැමිණෙනවා ඥානවන්ත කට්ටා මනමාලයත් සමග යනවා. ඒ පිළිබඳ කීමන තමයි සහෝදර සහෝදරියනි අපි දකිනවා මෙන්න මනමාලය එනවයි කියලා අපිට හඬ ඇසෙනවා. මෙන්න මනමාලය එනවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි සහෝදර සහෝදරියනි මේ බයිබලයේ සඳහන් වෙන්නේ නිසා. අපි දකිනවා විශේෂයෙන්ම මේ බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. මේ හැම උපමා කතාවක් මතේ සුභාරංචි 24 සහ 25 ඒ වගේම හැම දෙයක්ම සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේ මේ අපි ඉන්නව කාලේ අපි ඉන්නව කාලේ තුලදී තමයි සහෝදර සහෝදරියනි මේ සත්‍යයේ ස්වභාව කාලේදී තමයි මේ මතේ සුභාරංචියේ මේ 25 වෙනි පරිච්ඡේදයේ තිබෙනා වූ අඥානවන්ත ඥානවන්ත කන්‍යාවන්ගේ උපවාස දුවේ. එතකොට සහෝදර සහෝදරියනි මේ උපමා කතාව තුලින් සඳහන් වෙන්නේ මේ හත්වෙනි සභාකාරයේ සිදුණු සිදුවීම. ඒ සිදුවීම තමයි ඥානවන්ත කාන්තාව කන්‍යාවන් හැටියට හඳුන්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය. අඥානවන්ත කන්‍යාවන් මේ අද අපි දකින ක්‍රිස්තියානි ආගම් සහ නිකාය. ඔවුන් කාගාවද සිටින්නේ තෙල් වෙලෙන්දු ගාවට. සුභාරංචිය නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය තෙලක් වගේ විකුණ ඉන්න කට්ටිය. සුවවීම් ආස්කම් ඊටමත් සරල ලාමක පණවිඩ. සරල සහ ලාමික පණවිඩ. ඉදිරිපත් කරමින් සිටින කට්ටිය. ඊටමත්ම සරල ලාමික පණවිඩ ඉදිරිපත් කරමින් ඉන්න කණ්ඩායමක් තමයි මේගොල්ලෝ. එතකොට සහෝදර සහෝදරියනි ක්‍රිස්තුස් වහන්සේ කියනවා මම දොර ළඟ සිට තට්ටු කරනවා. ඒ තට්ටු කරනකොට මොකද්ද අපි ඇහෙන්නේ? හඬ. සහෝදර සහෝදරියනි ක්‍රිස්තුස් වහන්සේ ශබ්දයකින් බහිනවා. මහත් ශබ්දයකින්. ශබ්දයකින් බැසීමේ ක්‍රියාවලිය සිදු වුණා. මේ හත්වෙනි සභා කාලයේ පණිවිඩකාරයෙක් ආවා. ඒ හත්වෙනි සභා කාලයේ පණිවිඩකාරයෙක් ඇවිල්ලා අපිව නැවත වාරයක් අර පියවරුන්ගේ හදවත් වෙත යොමු කරනවා. දරුවන්ම තිබි පියවරුන්ගේ හදවත්. වචනයට ගෙනියනවා අපිව නැවත වාරයක්. ඒ දේ තමයි සිදු වෙන්නේ හඬින්.
හඬක් සිදු වෙනවා. ඊට පස්සේ මහෝත්තම දේවදූතයාගේ හඬ සිදු වෙනවා. ඉතින් ඒ හැම දෙයකින්ම සිදු වෙන්නේ අපි දකින්න දෙයක් තමයි. විශේෂයෙන්ම අපි යතවර කිව්වොත් එහෙම පළමුව තිස්ලෝනි දෙවියන් වහන්සේ මහත් ශබ්දයකින්ද උත්තම දේවදූතයෙක්ගේ හඬින්ද දෙවියන් වහන්සේගේ ඕරණය. දැන් මෙතනදී දැනට සුදුවීම් දෙකක් සිදු වෙලා ඉවරයි. හඬ ඊස්වාංශේ ගොඩ වැසලා තියෙන හඬ කියන්නේ ඍජුවම සම්බන්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයට. එතකොට හත්වෙනි සභා කාලයේ දෙවියන් වහන්සේ පණිවිඩකාරයෙක් එව්වා. ඒ පණිවිඩකාරයාගේ පණිවිඩය තමයි එලිදරව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. සත්වෙනි දේවදූතයාගේ ශබ්ද කිරීම වලදී ඕ පිඹින්ට යන කල දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙව් ප්‍රේතරුවන්ට ප්‍රකාශ කළ යහපත් ආරංචි ලෙස උන්වහන්සේගේ රහස් සම්පූර්ණ වී තිබේයයි කීවේය. පැහැදිලිවයි. සත්වෙනි දේවදූතයාගේ ශබ්ද කිරීම දවස්වලදී ඕ පිඹින්ට යන කල දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකරු ප්‍රේතරුවන්ට ප්‍රකාශ කළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස් සම්පූර්ණ වේ තිබේ. මොකද මේ ප්‍රේතස්වරුන්ට අනාගත වක්කරුන්ට ප්‍රේතස්වරුන්ට බයිබලයේ තිබ්බා වූ අති රහස් පළමු සභා කාලයෙන් පස්සේ නැති වෙලා ගියා. මොකද දෙවෙනි සභා කාලේදී, තුන්වෙනි සභා කාලේදී, හතරවෙනි සභා කාලේ 5 6 වෙනකොට මේ ඔක්කොම නැති වෙන්නේ පටන් ගත්තා. නැති වෙනවා ඇති වෙන්න පටන් ගත්තේ 5 වෙනි, 6 වෙනි, 7 වෙනි සභා කාලේ. අර උපමා කතාවල තියෙන්නේ පළමුව බීජය වපුරන්නා වපිරුණා, දෙවනුව තව කෙනෙක් ඇවිල්ලා වැරදි බීජයක් වපුරලා පෙන්නුනක මේ බීජ ඒ සමාන බීජයක් නමුත් ඒක හරි බීජය නෙවෙයි. ඊට පස්සේ මේ මස්ටර්ඩ් සීඩ් මතක නෑ මොකක්ද කියනවා සිංහල වචනේ කියලා එකට. අබ ඇටේ අබ ගහක් කොහොමද වෙලා ඒකට කුරුල්ල ඇවිල්ලා ඒක විනා ඒ ඔක්කොම පෙන්눔 කරන්න දෙවියන් වහන්සේ සභාවල සිදුවේ. එහෙමනම් සහෝදර සහෝදරනි මේ 7 වෙනි සභා කාලයේදී අපි දකිනවා මේ යේසුස්ගේ මනමාලියට පැහැදිලි ප්‍රකාශ වීමක් සිදු වෙනවා. සත්වෙනි දේවදූතයාගේ සිදුවීම මොකද්ද වෙන්නේ? එතනදී වෙන්නේ ඒ අනාගත වාක්‍යවරුන්ට කිව්ව ඒ වගේම අපොස්තලවරුන්ට කිව්ව මෙතන තියෙනවා ඒ දවස්වල යෝ පිඹින යන කාල සත්වෙනි දේවදූතයාගේ ශබ්ද කිරීම දවස්වලදී ඕ පිඹින්ට යන කාල දෙවියන් වහන්සේ තම මෙහෙකරුවන්ගේ ප්‍රපෙතරවරුන්ට අනාගත වක්තරුවන්ට අපොස්තලවරුන්ට උන්වහන්සේගේ රහස් කල් ප්‍රකාශ කරන්නේ. ඒ නැති වෙච්ච දේවල් තමයි අපි දකින්න සත්වෙනි සභා කාලයේ පණිවිඩකාරයා නැවත වාරයක් අපිව දෙවියන් වහන්සේගේ වචනයට කියනවා. ඊට පස්සේ එතුමා ඒ සේවය කළා ශබ්දයේ කටයුතු ඉවරයි. දැන් අපි ඉන්නේ අර මනමාලිය ඉන්නේ දෙවියන් වහන්සේගේ වචනේ වන මනමාලයා වන දෙවියන් වහන්සේගේ වචනේ වෙන මනමාලයා සමග දෙවියන් වහන්සේගේ මනමාලිය ඒ මාකතාව. එතන ඉන්න කාලය තුලදී මහෝත්තම දේවදූතයාගේ හඬ එතනදී සිදු වෙන්නේ පස්සාකාර සේවයක් තුලින් අපිට එෆෙසි පොතේ සඳහන් වෙනවා. එෆෙසි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ
සඳහන් වෙනවා. උන්වහන්සේ සමහරුන් ප්‍රේත්‍රියන්ද සමහරුන් අනාගත වතුරුන් සමහරුන් සුභාරජ ප්‍රකාශකයන් සමහරුන් සභාපාලකයන් සමහරුන් ගුරුවරුන්ට කොට දුන්නේ. එසේ දුන්නේ ඇදහිීමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේ එකමුතුකමට සම්පූර්ණ පුරුෂකමට විශ්වාසයේ සම්පූර්ණ උස මහත ප්‍රමාණය සියල්ල පැමිණෙසේක. මෙතන සඳහන් වෙන්නේ පැහැදිලිවම එතුමා දීමනා පස්සාකර දීමනාව fivefold ministry. ඒකට කියන්නේ පස්සාකර දීමනාව. ස්වාමීන් වහන්සේගේ විශ්ව සභාවට මේක අනම්මනම් එහෙම මේ පාස්ටර් ප්‍රොෆෙට් කියන කට්ටිය නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ විශ්ව සභාව තුල තියෙනවා පස්සාකර සේවය. ඒ පස්සාකර සේවයේ සිටනා වූ ප්‍රේරිත අනාගත වස්තුව සුභාරජ ප්‍රකාශකයන් සභාපාලකයන් ගුරුවරු ඔවුන්ගේ තියෙන ප්‍රධානම වගකීම තමයි ඇදහිීමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ ඇදහිීමේදී දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ දැනගැනීමේ එකමුතුකමට මෙතන කියන්නේ ඇදහිීමේ faith of the Son of God ඉංග්‍රීසි භාෂාවෙන් කියන not faith in the Son of God. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල ක්‍රිස්තුස් වහන්සේ තුල අදහිම නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේව අදහිම නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ නම් දැන් ක්‍රිස්තුස් සභාවල සිදුවෙන්නේ නිකායවල වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේව ඇදහිම. නමුත් මනමාලිය ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නැහැ. මනමාලියේ ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල තියෙනවා. ඒක වෙනස්. ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල තියෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම අවබෝධ කර ගැනීම. දෙවියන් වහන්සේගේ කැමැත්ත අවබෝධ කර ගැනීම. දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවයන් අවබෝධ කර ගැනීම. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන ඇදහිල්ල මොකද්ද? දෙවියන් වහන්සේගේ සැලැස්ම, විශ්ව සැලැස්ම, විශ්ව කැමැත්ත, විශ්ව බලාපොරොත්තු. විශ්ව බලාපොරොත්තු අපිට. ඔව්. එහෙම වුණාම වෙන්නේ උට ඒ ඇදහිල්ල තුලින් අපිට පුළුවන් වෙනවා අපේ තෘෂ්ණාව, මානසික තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, උඩඟුකම දෙවියන් වහන්සේගේ වචනේ ජයග්‍රහණය කරනවා. එහෙම වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ එකමුතුකමට සම්පූර්ණකමට පුරුෂ ක්‍රිස්තුස් සම්පූර්ණ උසමාත්මයට. එතකොට ඒ සේවය තමයි මේ දෙවනුව උත්තම දේවදූතයාගේ හඬෙන් සිදුවෙන්නේ. මේ සිදුවෙනකොට සමාජ සහෝදර සහෝදරියනේ සිදුවෙන දේ තමයි විශේෂයෙන්ම අපිව සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේ වෙත සම්පූර්ණ වෙනවා. දැන් මෙතනදී තමයි යේසුස් වහන්සේ ඒ එලිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි සභා කාලයේ පිළිබඳ කියනවා. මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇසියොත්, දොර ඇරියොත් ඔහු වෙත ඇතුළු ඔහු මාත් සමග කන්නේ මමත් ඔහු සමග කන්නේ. මොකද කන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ. හඬ අසනවා, දේව දූතයාගේ හඬ අසනවා, මහත්ම ශබ්දය අසනවා. හැම දෙයක්ම සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ එලිදරව් වීම. දෙවියන් වහන්සේගේ වචනේ එලිදරව් වීම තුලින් අපි දෙවියන් යේසුස් වහන්සේ කියන්නේ මෙතනදී මම දොර ඇරියාම ඇතුළට ඇවිල්ලා ඌ මාත් සමග අනුභව කරනවා මම ඕත් සමග අනුභව කරනවා වචනේ. සහෝදර සහෝදරිනි, ඒ නිසා තමයි පෞල්තුමා කියන්නේ මේ ඉන්න කාලේදී මේ ඉන්නව කාලේ විශේෂයෙන්ම කියනවා
අපිට දැන් කැඩපතකින් අඳුර ලෙස පේන නමුත් මූණට මූණ පේනවා ඇත. මගේ දැනගැනීම නමුත් මගේ දැනගැනීම එලෙසම මවුද දැනගන්න. මා පිළිබඳවත් ඌ පිළිබඳවත් මට දැනගන්න හැකියාවක් තිබෙනවා. ඌ මා පිළිබඳවත් මම ඌ පිළිබඳව දැනගැනීමට හැකියාවක් ලබනවා. දැන් භාගයට තමයි දැනෙන්නේ. නමුත් සම්පූර්ණත්වය ආවහම එතුමා කියනවා පැහැදිලිවම නමුත් මූණට මූණ පේනවා ඇත. මූණට මූණ පේනකොට මම ඔව්ව දැනගන්නවා, ඔව් මාව දැනගන්නවා. ඔව් මාව දැනගන්නවා, මම ඔව් දැනගන්නවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි මේ එළිදරව්වේ අන්තිම සභා කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මම දොර ළඟ සිඳ කතා කරනවා. දොර ඇරියොත් එහෙම මම ඌ වෙතට එනවා. ඌ හඬ ඇසලා ඇරියොත් වෙතට එනවා. අවිල්ලා ඌ මා සමග අනුභවය කරන මම ඌ සමග අනුභවය. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි යේසුස් වහන්සේ පැහැදිලිව කිව්වේ වචනය පිළිබඳ මගේ වචනේ අනුභව කරන්න. මගේ මාංශේ, මගේ රුධිරේ බොන්න මගේ වචනේ, මගේ මාංශේ අනුභව කරන්න. එතකොට ඒක තමයි සහෝදර සහෝදරි මම මෙච්චර වෙලා කිව්වේ face to face මූණට මූණලා කොහොමද මූණට මූණලා සිදුවෙන්නේ? අර මනමාලිය මතේ සුභාරංචි 25 වෙනි පරිච්ඡේදයේ ඒ ඥානවන්ත සාඥානවන්ත කාන්තාවන් ඔවුන්ට හඬ ඇසෙනවා. මනමාලය එනවා. ඌ පහන් දැල්ව ගන්නවා. අඥානවන්තයන් පහල් නිමියන් ගිහිල්ලා අන්ධකාරයේ පැමිණෙනවා ඒගොල්ලන්ට. තෙල් වෙලඳු ගාවට වුන් යනවා. නමුත් මනමාලිය සමග වචනේ උන්ට ඇවිල්ලා තියෙනවා. වචනේ අනුගව කරනවා. එහෙමනම් සහෝදර සහෝදරිනි අපිට මෙතන දකින්න පුළුවන් දේ තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි ඉන්නවා මේ කාලේදී මනමාලියගේ කාලයයි. මේ කාලෙදී තමයි අපිට මේ දෙවියන් වහන්සේගේ වචනේ මහඟු එළිදරව් ලබා ගන්නව කාලය. සත්‍ය දැනගැනීමේ කාලය. සත්‍ය අවබෝධ කරගැනීමේ කාලය. සත්‍ය ප්‍රකාශ කිරීමේ කාලය. සත්‍යයෙන් සිටීමේ කාලය. සත්‍ය කතා කිරීමේ කාලය. ඒ නිසා තමයි යේසුස් වහන්සේගේ අවසාන සභා කාලයේදී මම ළඟට ඉන්නේ, දොර ළඟ ඉන්නේ. ඒ නිසා සහෝදර සහෝදරනි මගේ ඒ අනාගත වාක්‍ය සිදු වෙනවා. යේසුස් වහන්සේ ගොඩ බසිනවා ශබ්දයකින්. ශබ්දයෙන් ගේන්නේ වචනේ. මොකද වචනේ? හත්වෙනි සභා කාලේ ඒ පණිඩකාරයා කියන්නේ අපෝස්තලවරුන් ගාව තිබ්බ, ප්‍රේතවරුන් ගාව තිබ්බ. ඒ නැතිුණා වූ සභා කාලයක් 6ක් අතුළත නැතිුණා වූ ඒ රහස් නැවත වාරයක් අපිට අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න රහස් අවබෝධ වුණාට පස්සේ ඒ උත්තම දේවදූතයාගේ හඬ තුලින් අපිට ලැබෙනවා යේසුස් වහන්සේගේ ඇදහිල්ල. අපි යේසුස් වහන්සේ අදහන යේසුස් වහන්සේගේ ඇදහිල්ල. යේසුස් වහන්සේගේ ඇදහිල්ලෙන් අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව අපි අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගෙන අපිට පුළුවන් අපිට ජය ගන්න තෘෂ්ණාව, මාංශය දාගන්න. අපිට ඇස්වල තියෙන ඇස්වල තෘෂ්ණාව ජය ගන්න. උඩුකමේ තෘෂ්ණාව ජය ගන්න. ජයගෙන අපිට අවබෝධ වෙන එක තමයි පෞල් තුමා කියන්නේ. අපි මූණට මූණ දකින්න. කවද දකින්න දෙවියන් වහන්සේ. වචනේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ වචනේ. වචනේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ වචනේ. වචනේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ වචනේ. ඒක අපිට ලැබුණාම අපේ ජීවිත සම්පූර්ණ වෙනවා. අපි ලාමක දේවල්, බාල දේවල්, ළමා විදිහට හිතන දේවල් අයින් කරලා
සම්පූර්ණත්වයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ස්වරූපයට ඒ සම්පූර්ණත්වයට පැමිණිලා දිව්‍යන් වහන්සේගේ තෝරාගත්තව මනමාලියේ කටයුත්තේ නියැලීමෙන් අපිට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත නිරන්තරයෙන් ඉටු කරන යේසුස් වහන්සේගේ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය ප්‍රකාශ කිරීමෙන් දෙවියන් වහන්සේගේ මේ ඉන්නව කාලේ සූදානම් වීමක් පමණක් නෙවෙයි කාලේ කටයුතු වලට දායක වෙලා දෙවියන් වහන්සේ කැමැත්තේ සම්පූර්ණ හරය දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙවියන් වහන්සේ කැමැත්ත බවට මනමාලියටපත් වීම අපි ආඥා කරනවා. අපගේ ආදරණීය පියාණන් වහන්සේ වහන්සේ කරුණා ස්තුතිවන්ත වෙන විශේෂයෙන්ම වහන්සේ මේ වචනය වහන්සේගේ සරණට ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්